ආයුබෝවන් සුබ දවසක්. අද සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා සිකුරාදා දවසේදී අපි සූදානම් ආයුබෝවන් සුබ දවසක් තුලින් පත්තරවල විස්තර ඔබට කියන්නට තවත් සතියාන්තයක් කාලේ ඉක්මනින්ම ගෙවිලා යනවා. මොනවද අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු? අපි බලමු ඉංග්‍රීසි සහ සිංහල ජාතික පුවත්පත් අප අතේ තිබෙනවා. සුබ දවසක් චාමර ඔබට. සුබ දවසක් ලක්මාලි. අද සුවිශේෂී කාරණා කිහිපයක්ම තිබෙනවා. විසිරුණු පුවත් රැසක් තමයි පුවත්පත්වල වාර්තා කර තිබෙන්නේ. මුලින්ම අවධානය 20 පිළිබඳ අඛණ්ඩ කතාබහක් තිබුණා. අප ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමේ ක්‍රියාවලිය නිරත වුණා. 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වුණු කාරණා පිළිබඳ පක්ෂ විපක්ෂ විවිධ මතවාදයන් තිබුණා. ඒ පක්ෂ විපක්ෂ මතවාදයන් අතර විපක්ෂ මතවාද තියෙනවා නම් මේක වෙනස් යුතු කාරණා තියෙනවා නම් අලුත් යුතු කාරණා තිබෙනවා නම් ඒ හා සම්බන්ධින් සියලු දෙනාට විවෘතයි තමන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. ඒ අනුව මේ සම්බන්ධ විශේෂ කමිටුවක් පත් කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපි මුලින්ම උපුටා ගන්නවා. 20 ගැන බලන්න අගමැතිගෙන් කමිටුවක්. කමිටු නිර්දේශ ලැබෙන තුරු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට තීරණයක්. 20ට එරෙහිව අදහස් දැක්වූ මන්ත්‍රීන්ගෙන් පොහොට්ටුව නිදහසට කරුණු විමසයි කියලත් වාර්තා කරනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ බොහෝ වගන්ති සංශෝධනය විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට එල්ලවන විරෝධය හමුවේ දැන්ට ඉදිරිපත් කර තිබෙන සංශෝධන කෙටුම්පත පිළිබඳ යලි සලකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සායපෞද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ. අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ නිමල් සිරිපාද සිල්වා, බිමල් වීරවංශ, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලි සබ්රි යන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත් යන මහත්වරුන් මෙම කමිටුවට පත් වුණු බව අද පුවත්පත වාර්තා කරනවා. 19 වෙනි සංශෝධනයෙන් ඉදිරිපත් කර තිබෙන සාධනීය කරුණු සහ දැනට ඉදිරිපත් කර තිබෙන 20 වෙනි සංශෝධනයේ ඇතුළත් කරුණු පිළිබඳ මෙහිදී විමර්ශනය කිරීම වැදගත් වෙනවා. ඒත් එක්කම අද අරුණ පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. ඒ අනුව 20 අවශ්‍ය ලෙස වෙනස් වේ. උදය කෙහෙලිය කියති කියලා වාර්තා කරන්නේ නයන තරංග ගමගේගේ වාර්තාව. දැනට ඉදිරිපත් කර ඇති 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අවශ්‍යතාව අනුව වෙනස්කම් වලට ලක් කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් ඊයේ කැබිනට් මාධ්‍ය තීරණ දැනුම් දෙන මොහොතේදී දැනුම් දුන්නා. අවශ්‍ය විදිහට මේක වෙනස් කරනවා. මේක මේ ස්ථාවර ස්ථිර කාරණයක් නෙමෙයි. ජනතා මතය, ඒ වගේම අදාළ නියෝජිතින්ගේ මතය, පක්ෂ විපක්ෂ මතවාද මේ සියලු දේ මත පදනම්ව මේ අවශ්‍ය විදිහට වෙනස් කරනවා කියන කාරණය කෙහෙලිය රඹුක්වැල අමාත්‍යතුමන් සහ උදේගම්මන්පිල අමාත්‍යතුමන් කරන ලද ප්‍රකාශය අද අරුණ පුවත්පත වාර්තා කරද්දී අද පුවත්පතේ තවත් වාර්තාවකට අපි යනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛනවල අඩුපාඩු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරනවා. උදේගම්මන්පිල සම කැබිනට් ප්‍රකාශක අමාත්‍යතුමන් කරන ප්‍රකාශය අද පුවත්පතේ වාර්තා කර තිබෙනවා. යනවා යම් ආකාරයෙන් ලේඛනගතව යම් ආකාරයේ ප්‍රශ්න තිබෙනවා නම් ඒවා සංශෝධනය කරනවා. 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛනවල අඩුපාඩු පවතින බවත් යනවා මේ අඩුපාඩු සියල්ල එක්කර කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවත් සම කැබිනට් ප්‍රකාශකවරයා පවසනවා. ඒ වගේම විශේෂයෙන් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අඩුපාඩු විවිධ විද්වත් පාර්ශ්ව විසින් පෙන්වා දී ඇති අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය මෙහිදී ප්‍රශ්න කළා. ඒ අනුව මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් සම කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ 3/2ක බලයක් සහිතව සම්මත කරගත යුතු ලේඛනයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ පමණින් සම්මත නොවන බවයි. ඒ වගේම මේ අඩුපාඩු තියෙනවා නම් මේ දේවල් නිරාකරණය කරගන්න. ඒ නිසා මේක බොහොම විවෘතව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මේ කාරණේ විසඳනවා කියන කාරණේ පිළිබඳ අද දවසේදී පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. අපි යනවා සිලොන් ටුඩේ පුවත්පතට. සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තාව ගවර්න්මන්ට් ටු රිවිව් ඇන්ඩ් රිවයිස් 20A සම කැබිනට් ප්‍රකාශක උදේගම්මන්පිල මහතා විසින් කරන ලද ප්‍රකාශය උපුටා ගැනීම 20 ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඒ පිළිබඳව අදහස් දක්වන්නට කමිටු අවස්ථාවේදී සියලු දෙනාට අවස්ථාව උදාවන බව තමයි සිලොන් ටුඩේ පුවත්පතේ මේ වාර්තාවට අනුවත් කියවෙන්නේ. ඒ වගේම තවත් වාර්තාවක් තිබෙනවා සිලොන් ටුඩේ පුවත්පතේ කමිටි ටු එක්සැමින් 20A ඩ්‍රාෆ්ට් 20 වෙනි සංශෝධන 20 වෙනි ව්‍යවස්ථාදායක සංශෝධනයේ පිළිබඳව පරීක්ෂා කරන්නට කමිටුවක් පත් කර තිබෙන බව අද සිලොන් ටුඩේ පුවත්පතත් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කළොත් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය Opinions of all are welcome Minister Government ready for 20A draft amendments 20 වෙනි සංශෝධනය මේ ස්ථීරයි කියලා මේ විදිහටම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය නම් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරන්නට අවස්ථාව තිබෙනවා. හැම කෙනෙකුටම Tamanගේ මතය ප්‍රකාශ කරන්නට කියන කාරණාව තමයි ඩේලි නිවුස් පුවත්පතේත් වාර්තා වෙලා තිබෙන්නේ. අපි යනවා දිනමින පුවත්පතට. මේ කාරණේ බොහොම වැදගත්. සැලසුම් සකස් කරනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබඳ ආපහු කාලයකට පස්සේ බලනකොට සැලසුම් සමහර ඒවා ෆයිල් ඇතුළෙම හිර වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා සමහර තැන්වල මුල්ගල් තියෙනවා. ඒ මුල්ගල් පැලවෙලා තියෙනවා. ඒ මුල්ගල් ක්‍රියාත්මක වීම සිදු වෙලා නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් සමහර තැන්වල දකින අකාර්යක්ෂමතාවය. ජනාධිපතිතුමන් මීට එරෙහිව දැඩි ක්‍රියාවලියක නිරත වෙනවා. දිනමින වාර්තාව සැලසුම් ෆයිල් එකට සීමා කරන්න එපා. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න. මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව
එක් අමාත්‍යංශයේ සැලසුම් ලිපිගොනුවට සීමා නොකොට ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම රාජ්‍ය අමාත්‍යවරයාගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරුන් හමුවේ ප්‍රකාශ කරනවා. රාජ්‍ය අමාත්‍යවරුන්ට තමයි ජනාධිපතිතුමා මේ කියන නිවේදනය කරන්නේ. ඒ වගේම රාජ්‍ය ආයතනවල වෙනදා තිබුණේ මහජන දිනය බදාදා දවසේදී. දැන් ඒක වෙනස් වෙනවා. අවුරුදු 60කට පස්සේ තමයි මේක වෙන්නේ. ඒ අනුව මහජන දිනය සඳුදා වේ කියලායි වාර්තා කර තිබෙන්නේ. අද දිනමින පුවත්පතේ වාර්තාවයි අප උපුටා ගන්නේ. අපි අතුල් පිටු වාර්තාවට අවධානය යොමු කරන විටදී මේ වන විට රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම සඳුදා රාජ්‍ය ආයතනවල මහජන දිනය ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. වසර 60ක් පුරා මහජන දිනය බදාදා දවස සඳහා වෙන්ව පැවති අතර පාර්ලිමේන්තුවේ පැවැත්වෙන දිනයක් වන බැවින් මැතිවරුන් මන්ත්‍රීවරුන් ඇමතිවරුන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බව බලශක්ති අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක උද්දේ ගම්මන්පිල මහත්මයා කියනවා. ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේ තමයි මේ කතාව කියන්නේ. ඒ අනුව ලබන සතියේ සිටම සඳුදා දිනේදී මහජනතාවට තම අවශ්‍යතා සඳහා මැති ඇමතිවරුන්ට රාජ්‍ය ආයතන නිලධාරීන්ට හමු වීමට හැකියාවක් පවතින බවත් ඒ සඳහා වුණු චක්‍රලේඛය ජනාධිපතිවරයා කඩිනමින් නිකුත් කරන බවත් වාර්තා කර තිබෙනවා. මහජන දිනය ලෙස සඳුදා දිනේ නම් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයේ ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ රැස්වීමට සූදානම් බව අමාත්‍යවරයා පවසනවා. ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනේදී අනිවාර්යෙන් කාර්යාලය තුල රැඳී සිටිය යුතුයි. සඳුදා දවසේදී සියලු දෙනා ආයතනවල රැඳී සිටිය යුතුයි කියන කාරණය ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම අද දවසේදී තවත් සුවිශේෂී කාරණා කිහිපයක් අප උපුටා ගන්නවා වාර්තා කර තිබෙන. ඒ අතරින් දිවයින පුවත්පතේ වාර්තාවට යනවා. ඒ තමයි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම පිළිබඳ විවිධාකාරයෙන් කළු සුදු මතවාදයන් සමාජය ඇතුලේ කතා බහට ලක් වුණා. සමහරු මේක වැරදි කියලා කිව්වා. පාර්ලිමේන්තුව ඇතුළේදීම කතාව තිබුණා. අධිකරණයෙන් තීන්දුව දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට දිවුරන්න මිසක එතනින් පස්සේ පාර්ලිමේන්තු සැසිවාරවලට ඡන්දයිතිය ලැබෙනවද මේ කියන කාරණා පිළිබඳ කතානායකවරයාගේ අභිමතය පරිදි තමයි තීරණය විය යුත්තේ කියන කාරණේ කියුණා. කොහොම වුණත් මේ ලබා දුන්නු තීන්දුව පිළිබඳ විවිධ කතිකාවන් ආපු නිසා ජනාධිපතිතුමා මේ පිළිබඳ කතා කරනවා. ප්‍රේමලාල් පාර්ලිමේන්තු ගේන්න අධිකරණයට බලපෑම් කර නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය. සුජීව තත්සරගේ වාර්තාව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් තමා හෝ අගමැතිවරයා අධිකරණයට කිසිදු බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. අපි අතුල් පිටුවට යමු. ඒ සඳහන් වෙති ආකාරයට මේ පිළිබඳ විවිධ කතිකාවන් නැති වුණා. මේ රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ දවසේදී ජනාධිපති කාර්යාලයේ තිබුණු රැස්වීමකදී තමයි ජනාධිපතිතුමා මේ අදහස් පළ කරන්නේ. අදාළ සිද්ධියට බලපෑම් කළ යුතු තිබුණේ නම් ඒ කළ යුතුව තිබුණේ මහාධිකරණ තීන්දුවේදී බවත් එවන්න කිසි විටකත් සිදු නොකළ බවත් අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ එවකට ව්‍යවස්ථාදායක සභාව විසින් බව ජනාධිපතිතුමා කියනවා. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සිදු කළේ කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලත අතුකෝරල යන මහත්මින් ඇතුළු පිරිසක් බවත් පැවසූ ජනාධිපතිවරයා විපක්ෂයට අධිකරණයේ එක් තීන්දුවක් හොඳයි අනෙක නරකයි යනුවෙන් මෙහිදී කියා සිටියේ. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේද එකී ව්‍යවස්ථාදායක සභාවම බව මෙහිදී ජනාධිපතිවරයා මතු කර තිබෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ප්‍රේමලාල් ජයසේකර මහතා හා සම්බන්ධ තීන්දුවලට කිසිදු ආකාරයෙන් අධිකරණයට අතපෙවීමක් සිදු කළේ නැහැ කියන කාරණය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම මව්බිම් පුවත්පතේ වාර්තාවටත් අප අවධානය යොමු කරනවා. මව්බිම් වාර්තා කරන්නේ සේරම හරිසර් කියන නිලධාරීන්ට කන් නොදී සරල තැනින් පටන් අරන් වැඩ කරමු යන්න ජනාධිපතිතුමන් රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දීම සිදු කරනවා. අද එය මව්බිම පුවත්පතේ වාර්තා කර තිබෙනවා. අද අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව පබ්ලික් ඩේ චේන්ජ් ටු මන්ඩේ බදාදා දින නියමිතව තිබූ මහජන දිනය සඳුදා දිනයට මාරු කර තිබෙනවා. ඒ පිළිබඳව ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරලා තිබෙනවා. අපි යනවා අයිලන්ඩ් පුවත්පතට. අයිලන්ඩ් පුවත්පතේ තිබෙනවා මේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නට යන දීමනාවක් පිළිබඳව ස්පීකර් to give MPs laptop කතානායක මහින්දයාප අබේවර්ධන මහතා තමයි ඊයේ දවසේදී මේ බව සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීමේ හැකියාව පිළිබඳව සොයා බලන බව තමයි එතුමා සඳහන් කරන්නේ. සරසවි 3ක වෛද්‍ය සිසුන්ට මේ උපාධි අවලංගු වීමක් සිදු වෙලා තිබෙනවා. අපි ඒ ගැනයි කියන්න සූදානම් වෙන්නේ. ඔය ලක්මාල් මේක රුසියාවේ කතාවක්. රුසියාවේ සරසවි 3ක වෛද්‍ය උපාධි අවලංගුයි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණයක් රුසියානු රජය ලංකාවට දොස් කියයි අවලංගු කළ හේතු මොනවාද? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසයි යනුවෙන් තමයි සටහන තබන්නේ. උපාලි දෙසේරම්ගේ වාර්තාව රුසියාවේ ප්‍රධාන පෙළේ සරසවි 3ක වෛද්‍ය උපාධි පිළිගැනීම අවලංගු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය තමන්ට කළ අගෞරවයක් ලෙස සැලකුණු ලබන බව රුසියානු රජය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව වාර්තා කර තිබෙනවා. අද දවසේ අතුල් පිටුවටත් අපි අවධානය යොමු කරමු. 2020 ජූනි 26 වෙනිදා පැවති වෛද්‍ය සභා රැස්වීමේ තීරණයක් අනුව බව පවසමින් මෙතෙක් අනුමැතිය දුන් විදේශ විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත්
ඉවත් කර ඇත්තේ රුසියාවේ ජනතා මිත්‍රත්ව සරසවිය, පිරගෝෆ් පර්යේෂණ වෛද්‍ය සරසවිය සහ ත්වේර් රාජ්‍ය වෛද්‍ය විද්‍යා සරසවියයි. මෙයින් මහජන මිත්‍රත්ව සරසවි සෝවියට් සමයේ ලුමුම්බා සරසවිය ලෙසින් හඳුන්වන ලද අතර ශ්‍රේණිගත කිරීම වලින් 392 ලෝකයේ 392 වෙනි ශ්‍රේණිගත කිරීම වල ඉන්නවා. පිරගෝෆ් වෛද්‍ය සරසවිය වසර 115ක් පමණ පැරණි එකක්. රුසියාව විසින් වසරකට ශ්‍රී ලාංකික සිසුන්ට පූර්ණ ශිෂ්‍යත්ව 40ක් ප්‍රදාන කරන ලබන අතර එම සංඛ්‍යාව තවත් වැඩි කිරීමට සැලසුම් සකස් කර ඇත. වර්තමානයේ වන විට රුසියාවේ වෛද්‍ය විද්‍යාව හදාරන සම්පූර්ණ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 ඉක්මවනවා. පැරණි සෝවියට් සංගමයට අයත් වූ ඇතැම් කුඩා රටවල වෛද්‍ය විද්‍යාල මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම අනු ඉතා පහළින් නැති සරසවිද වෛද්‍ය සභාව විසින් අනුමත කර තිබෙනවා. මෙම සම්බන්ධයෙන් රුසියාව වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් තම සංගමය වෙත දැනුම් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ වගේම රුසියාවේ වෛද්‍ය පීඨ කිහිපයක උපාධිය පිළි නොගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය සම්බන්ධ නිසි පැහැදිලි කිරීමක් කළ යුතු බව තමයි මේ පැත්තෙන් කියවෙන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් වෛද්‍ය සභාව වසර 5කට වරක් විදේශීය වෛද්‍ය පීඨ සම්බන්ධ විමර්ශනය කරනවා. ඒදී කිසියම් වෛද්‍ය පීඨයක ගැටලුවක් පවතිනවා නම් මේ උපාධිය සම්බන්ධව තීරණයක් ගන්නවා. ඒ අනුව මෙම වෛද්‍ය පීඨ සම්බන්ධ මෙවැනි තීරණයක් ගැනීමට හේතු පැහැදිලි කරන ලෙස අප ඉල්ලා සිටිනවා කියලායි ප්‍රකාශ කරන්නේ. මොකද එහෙම නොවුනොත් මේ දරුවන්ට බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා ප්‍රවසන්නේ. දැනට ක්‍රියාත්මක වන වෛද්‍ය සභාව සම්බන්ධ ගැටලු තියෙනවා කියන චෝදනාවත් ඔවුන් සිදු කරනවා. ඇත්තටම ඉතින් දරුවෝ මේ දේවල් ඉගෙන ගන්නවා. මේක හදිසිය එකපාරට මේ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම හේතු පැහැදිලි කිරීමකින් තොරව මෙවැනි දේවල් සිදු කිරීම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් රුසියාවත් යම් ආකාරයෙන් හිත් බිඳවීමක තිබෙනවා සහ ලුමුම්බා සරසවිය වගේ මේ ඉතාමත්ම ඓතිහාසික පැරණි වටිනාකම සහිත විශ්වවිද්‍යාල මේවාට හේතු පැහැදිලි කිරීමකින් තොරව මෙවැනි තීරණ ගැනීම වැරදි කියන කාරණය තමයි වෛද්‍ය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පැත්තෙන් කියවෙන්නේ. ඒ වගේම ලංකාදීප පුවත්පතේ වාර්තාව අප පුටා ගන්නවා රුසියානු වෛද්‍ය විද්‍යාල 3කට උසස් පෙළ නැතුවත් ගිහින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව උපාධිය පිළි නොගනී කියන කතාව තවත් පැත්තකින් වාර්තා කරනවා. මෙහි මූලික සුදුසුකම් පිළිබඳ ඔවුන් යම් ආකාරයේ සටහනක් තබනවා. දෙවෙනි පුවත්පතේ මේ කාරණය වාර්තා වන්නේ නැහැ. ඒ අනුව මෙහිදී මතු කරන කාරණය බවට පත්වන්නේ රුසියාවේ වෛද්‍ය විද්‍යාල 3ක වෛද්‍ය උපාධි පාඨමාලාව ලබා දී තිබූ අනුමැතිය අවලංගු කරන්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කරනවා. රුසියානු ජනතා මිත්‍රත්ව මේ සරසවි 3 පිළිබඳ සඳහන් වෙන්නේ. මෙම විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සහ සායනික පුහුණුව සහ වෙනත් පහසුකම් ගැන පරීක්ෂා කර ඒවායේ පවතින අඩුපාඩු හේතුවෙන් එම උපාධි පාඨමාලා පිළි නොගත යුතු බවට විද්වත් කමිටුවක් මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිර්දේශ කර තිබෙනවා. මෙම වෛද්‍ය උපාධි පාඨමාලා නොපිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නිර්දේශ කළද ඒ සඳහා අවසන් තීන්දුව ගැනීමේ බලය හිමිවන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට බව තමයි වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෝ කියන්නේ. මේ විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් පිරිසකගේ සුදුසුකම් සලකා බැලුව විට ඔවුන් උසස් පෙළ අසමත් සිසුන් බව තහවුරු වූ නිසා ERPM විභාගයට පෙනී සිටීමට ඉඩ නොදුන් බවයි වාර්තා කරන්නේ. දෙපැත්තට කතාවක් තියෙනවා. මූලික සුදුසුකම් හා සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා නම් එතනත් ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේක දෙපැත්තට තියෙන කතාවක්. මේකෙන් සාධාරණ පැත්ත තෝරගනිමි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. මුදල් නිසාම උපාධිධාරීන් වන්නට උත්සාහ කළාද පිරිසක් කියන කාරණාව තමයි අපිට මෙහිදී හිතෙන්නේ. කෙසේ වෙතත් සිලොන් ටුඩේ පුවත්පතත් ඒ පිළිබඳව වාර්තා කරලා තිබෙනවා. Delisting Russian medical degree and injustice to current students. දැනට ඉගෙන ගන්නා සිසුන්ට මේ හරහා අසාධාරණයක් සිදු වන බව තමයි රුසියාවේ මේ සරසවි 4ක දැන් ඔබ සරසවි 3ක් කියලා කිව්වා. නමුත් මේ සිලොන් ටුඩේ පුවත්පතේ තිබෙන සරසවි 4ක උපාධි 4ක් මේ විදිහට අවලංගු කළා කියන කාරණාව මේක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තීරණයක් බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ රජයේ උපාධිධාරීන්ගේ සංගමය කියනවා මේ පිළිබඳව අදහස් දක්වන්න මේ පිළිබඳව හේතු කාරණා දක්වන්නට කියන කාරණාව තමයි ඔවුන් විසින් ඉල්ලීමක් කරන්නේ. මෙතන තියෙනවා 4ක් කියලා උපාධිධාරීන් වෛද්‍ය උපාධි 4ක් ඒ වගේම මේ විශ්වවිද්‍යාල 4කට මේ තහනම පැනවුණා කියලා. අපි බලමු 4ක්ද 3ක්ද කියලා අපිට ඉදිරියේදී හරියටම දැනගන්න ලැබෙවි කියලා අපි විශ්වාස කරනවා. අපි යනවා බන්ධනාගාර පැත්තට. මේ බන්ධනාගාර ගැන බොහෝම අපි දැක්කා පත්තරවල පසුගිය දිනවල දිගින් දිගටම කතා කරනවා. කොහොම වුණත් වැටලීම් සිදු කරනවා දිගින් දිගටම චාමර. ඉතින් මේ මද්ද්‍රව්‍ය වැටලීම් සිදු වෙනවා මේ පාතාල කල්ලි වැටලීම් සිදු කරනවා. කොහොම වුණත් ඔන්න බන්ධනාගාර පිරි ඉතිරිලා කියලා තමයි අපිට අහන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් ලක්මාලි අපි කතා කරන කාරණේ තමයි සිරකරවෝද මිනිස්සු ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම්, ඔවුන්ට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව, ඔවුන්ට හුස්ම ගන්න ඉඩක් මේ හිරගෙවල් ඇතුලේ තියෙන්නට ඕනේ. හැබැයි අපේ රටේ කාලයක් තිස්සේ කතා කරන මාතෘකාවක් තමයි මේ හිරගෙවල් ඉඩමදි කියන කාරණය. බන්ධනාගාර පිරි උතුරයි
ඉන්න පුළුවන් 11,000යි අද වන විට 30,000ක් අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය හේමන්ත ලියනපතිරණගේ වාර්තාවයි අප උපුටා ගන්නේ. ඒ අනුව අද දවසේ ඇතුල් පිටුවේ සඳහන් වුණු කාරණේ පිළිබඳ අපි අවධානය යොමු කරමු. මේ වෙද්දී පවතින තත්වය ඊටාත්ම බරපතලයි. ඒ තමයි මොවුන්ට පවතිනා වූ ඉඩකඩ බොහොම පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා බන්ධනාගාර ඉතිහාසයේ පළමු වරට රැඳවුවන්ගේ සංඛ්‍යාව මේ වන විට 30,000 දක්වා ඉක්මවා ගොස් තිබේ. එසේ නමුත් බන්ධනාගාරවල පහසුකම් තියෙන රැඳවුවන් 11,000කට පමණ සංඛ්‍යාවකටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියනවා. රැඳවුවන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවට අනුව පෙරේදා වන විට රැඳවුවන් සංඛ්‍යාව 30,054 දෙනෙකුයි. මේ අතරින් 28,469 දෙනෙකු පිරිමි රැඳවුවන් වන අතර කාන්තා රැඳවුවන්ගේ සංඛ්‍යාව 1,505කි. අභ්‍යාචනා ඉදිරිපත් කළ රැඳවුවන් 1,404 දෙනෙකු මෙන්ම අධිකරණයේදී විභාග වන නඩු වෙනුවෙන් 21,439 දෙනෙක් මේ අතර ඉන්නවා. එමෙන්ම වරදකරුවන් වී සිටින රැඳවුවන් සංඛ්‍යාව 7,211 දෙනෙක්. රැඳවුවන් අතර ලදරුවෝ 48 දෙනෙක්ද මව්වරුන් සමග වෙති. මේ වාර්තාවට අනුව විදේශික රැඳවුවෝ සංඛ්‍යාව 195ක් වන අතර ඉන් 152 දෙනෙකු පිරිමි රැඳවුවෝ ඇති. මේ සමස්තය 30,000 හැදෙන්නේ මෙහිමයි. ඉතින් සිරකරුවෝද මිනිස්සුයෝ කියන දේ අපි නිරන්තරයෙන් කතා කරන දෙයක්. ඒ නිසා සිරකරුවන්ගේ පැත්තෙන් ගත්තහමත් වුණට අවශ්‍ය කරන විදිහට මේ පරිසරය හදා දීම සිදු විය යුතුයි. ඒත් එක්කම බූස්සෙන් ඇහෙන කතාව බූස්සේ රැඳවුවන් 45න් 40ක්ම උපවාසයේ පොට්ට නවුෆර් ඇතුළු 5ක් ආහාර ගනිති කියලායි වාර්තාව. තිස්ස රවීන්ද්‍ර පෙරේරා හේමන්ත ලියනපතිරණ එච්සමන් අක්මීමනගේ වාර්තාව. බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් රඳවා සිටින අපරාධකරුවන් සහ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් 40 දෙනෙකු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ඊයේ උදෑසන ආහාර වර්ජනයක් ආරම්භ කරා. බුස්සේ මුළු රැඳවුවන් ගන්න 45කි. පාතාල් නායක පොට්ට නවුෆර් ඇතුළු ප්‍රධාන අපරාධකරුවන් 5 දෙනෙකු පමණක් වර්ජනයේ නොතකා කැම ලබාගෙන ඇතයි බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක අරුණ පුවත්පතට පැවසිය කියලා අද අරුණ පුවත්පත වාර්තා කරද්දී මව්බිම පුවත්පතෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි මව්බිම පුවත්පතට අවධානය යොමු කළොත් මේ ඉන්නවා මෙහි නම් ලැයිස්තුව කවුරුන්ද මේ සම්බන්ධයෙන් තියෙන්නේ කියන කාරණය පිළිබඳ. ඒ අනුව විශේෂයෙන් මෙහිදී වෙලේසුදා සම්බන්ධයෙන් උත් කතිකාවක් තිබෙනවා. ඒ තමයි මහා පරිමාණයේ කුඩු ජාවාරම් කරන ලද වෙලේසුදාගේ මස්සිනා අත්අඩංගුවට පත් වුණා කියන කාරණේත් වාර්තා කරද්දී අද මව්බිම පුවත්පතේ වාර්තාව ඉල්ලීම් 5ක් මුල් කරගෙන වෙලේසුදා කොස්ගොඩ තාරක කංජිපාන ඉම්රාන් පොඩිලැසි 40ක් එක්ක බූස්සේ උපවාසයක කියලයි අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. කලින් කාලයට මේ වගේ දේවල් එනවා. ආරක්ෂාව දැඩි වෙනකොට මත්කුඩු හා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරද්දී ඇතුලේ තියෙන ජංගම දුරකථන ටික නැති වෙනකොට ගෙදරින් ගේනකොට සමහර වෙලාවට කුඩු පාර්සලයේ හෝ වෙනත් ආකාරයේ වැරදි දේවල් ඒවා වළක්වන්නට නිසි ක්‍රමවේද සකස් වෙනකොට මේ ආකාරයෙන් බන්ධනාගාරය ඇතුලේ යම් ආකාරයේ විපරීතයන් සිද්ධ වෙනවා. මේවත් එවැනි ආකාරයේ ප්‍රතිඵල කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරමු. දිවයින පුවත්පතේ වාර්තාවේ බෙලෙසුදාගේ මස්සිනාල්ලයි කියන කාරණේ මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරලා තියෙනවා. බැංකු ගිණුමේ ලක්ෂ 20ක් තියෙනවා. ත්‍රිරෝද රියදුරෙකු ලෙස පෙනී සිටිමින් සුවිසල් නිවසක් ඉදි කරලා හේමන්ත රන්දුනුගේ වාර්තාව ප්‍රධාන පෙළේ හෙරෝයින් ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඔහුට පහසුකම් සපයමින් මහා පරිමාණයෙන් හෙරෝයින් ජාවාරමේ නිරත වූ ඔහුගේ මස්සිනා බව කියන කනත්තේ චූටි නමැත්තා ඉමදුව පොලිසිය මගින් පෙරේදා අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ දැන් පහසුකම් සපයලා තියෙනවා. පහසුකම් සපයන අය අත්අඩංගුවට ගත්තාම තමයි මේ විදිහේ එක දේවල් සිද්ධ වෙන්නේ. මව්බිම් පුවත්පතේ වාර්තාවක් තියෙනවා. ඒ වගේම ඉල්ලීම් සිදු කිරීමෙන් මේ විරෝධතාවයට යනවා කියන කාරණේ. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. කෝටි 10ක මද්‍රව්‍ය යාපනයේදී ගිනි තබයි කියන ප්‍රවෘත්තියත් අද මව්බිම් පුවත්පත වාර්තා කර තිබෙනවා. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව වෙලේසුදාස් brother in law arrested in ඉමදුවේදී තමයි මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. වෙලේසුදාගේ මස්සිනා වයස අවුරුදු 47යි. ග්‍රෑම් 1.3ක් හෙරෝයින් ඒ වගේම රුපියල් 37,500ක් සමග මොබයිල් ෆෝන්ස් 4ක් ඔහුගේ අතේ තිබිලා තියෙනවා. බැංකු පාස්පෝර්ට්ක් තිබිලා තියෙනවා. මේ දේවල් සමග තමයි ඉමදුව පොලිසිය විසින් සඳහන් කරන ආකාරයට ඔහුව අත්අඩංගුවට රැගෙන තිබෙන්නේ. ඒ සමගම අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව 686 kilogram of illegal drugs destroyed මේ ජැෆ්නා එහෙම නැත්නම් යාපනයේ උසාවි සංකීර්ණයේදී තමයි මේ විනාශ කිරීම සිදු කරලා තිබෙන්නේ. සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා කිලෝග්‍රෑම් 686ක් මත්ද්‍රව්‍ය විනාශ කළ බව තමයි සඳහන් වෙන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ ඡායාරූපයක් සමග පළ වෙලා තිබෙන වාර්තාවකටත් අපි ඔබේ අවධානය යොමු කරනවා. Booth inmates on hunger strike. වෙලේසුදා කංජිපානි ඉම්රාන් among strikers. වෙලේසුදායි කංජිපානි ඉම්රානුයිත් ඉන්නවා මේ ස්ට්‍රයික් කරන එහෙමත් නැත්නම් උපවාසයේ යෙදෙන පිරිස අතර. කෙසේ වෙතත් ඔවුන්ට Tamanගේ හිතවතුන් බලන්නට අවස්ථාව නොදෙන්නට තීරණය කළා තිබෙනවා කියන කාරණාවත් සඳහන් වෙලා තිබෙනවා. එහෙම යලිත් වතාවක බයිබවන් සුබ දවසක් සමග මේ පසුගියදා දිගු කතා බහකට ලක් වුණ කතාවක් තමයි මේ ගව ඝාතනය නතර කිරීම සම්බන්ධයෙන් කතාව චාමන. ඉතින් ඒ පිළිබඳව අද දවසේදීත් පුවත්පත්වල වාර්තා වෙලා තිබෙනවා.
කතාව පටන් ගන්නේ අනගාരിക ධර්මපාලතුමන්ගේ සිට මේ ගව ඝාතනය නතර කළ යුතුයි කියන දේ දිගින් දිගටම කතා බහට ලක් වුණා. එතනින් පසු දිගින් දිගටම මේක කතා බහට ලක් වෙලා අප දැක්ක දළදා මැදුර ඉදිරියේදී ගරුතර භික්ෂුන් වහන්සේ නමක් සංඝරත්නය ගිනි තබාගෙන සියදි විනාසා ගන්න තැනකට පත් වුණා ගව ඝාතනය රටේ නතර කරන්න කියන කාරණෙත් එක්ක. ඒ තරම් සමාජයේ කතා බහට ලක් වෙච්ච කාරණයක්. ඒ අනුව අග්‍රාමාත්‍යතුමන් අමාත්‍යමණ්ඩලයට දාලා මේක අනුමත කරගන්නවා මේක හැමෝම එකඟ වෙනවා. කෙසේ වෙතත් ගව ඝාතනයේ වැළැක්වීමේ තීරණය මසකින් කල්යයි කියන ප්‍රවෘත්තිය වාර්තා කරන අද පුවත්පත නිදර්ශනීය වික්‍රමසිංහගේ වාර්තාව අප උපුටා ගන්නේ ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනයේ වැළැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය තුළ ඇති වූ එකඟතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මසකින් කල් දමා තිබේ. කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ ගව ඝාතනයේ වැළැක්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ කැමැත්ත හිමි වුවද ඒ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගත යුතු බැවින් මෙම තීරණය ගනු ලැබුවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පසුගියදා ඉදිරිපත් කරන ලද මෙම අදහසට එම මන්ත්‍රීවරුන් විසින් කැමැත්ත පළ කර තිබෙනවා. මාසයක් කල් යනවා කියන කාරණය තමයි අද පුවත්පත වාර්තා කර තිබෙන්නේ. හොඳයි අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. බෑනින් කැටල් ස්ලෝටර් පෝස්ට්පෝන්ඩ් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා තමයි මේ බව සඳහන් කරන්නේ. ගව ඝාතනය සම්බන්ධ අවසන් තීරණය තව මාසකින් ලබා දෙන්නට සූදානමින් සිටින බව තමයි ඔහු සඳහන් කරන්නේ. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට ඡායාරූපයක් සමග පළ වෙලා තිබෙන වාර්තාවකට cattle race to condemn slaughter cruelty to animals. මේ අපි දන්නවා තිරික්කල් රේස් කියන ඒවා මේ දමිළ ජාතික ප්‍රජාව අතර බොහොම ජනප්‍රියයි. කිරිනොච්චියේදී පසුගියදා පැවැත්විලා තිබෙනවා මේ තිරික්කල් රේස් එකක් 200ක් පමණ මේ සඳහා ගොනුන් යොදාගත් බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සතුන්ට හිංසා පීඩා කිරීම පිටු දැකීමේ එක් කාරණාවක් විදිහට මේ විදිහට මේ පැවැත්ුණා යන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ ඩේලි මිරර් පුවත්පතේ. අපි එහෙම යනවා ලංකාදීප පුවත්පතට. ප්‍රධාන සිරස්තලය කනගාටුදායක ප්‍රවෘත්තියක් කන්න දෙන්න බැරිව මව දරු තිදෙනාගේ පාසල් ගමන නවත්වයි නියෝජ්‍ය විදුහල්පතිනිය තත්ත්වය බලන්න නිවසට යයි කියලායි වාර්තාව. නොවුඩ් රංජිත් රාජපක්ෂගේ වාර්තාව අප උපුටා ගන්නේ ලංකාදීප ප්‍රධාන සිරස්තලය. කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතයි ගිනිගත් හේනේ පදිංචි දෘශ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත් හේනේ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත කියලා අද වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ දරුවන්ගේ අධ්‍යාපන ගමන නතර වෙන්නේ ආර්ථික අගහිඟකම් නිසාවෙන්. ඒ පිළිබඳ තමයි අම්මා මේ ලිපිය ලියන්නේ. ඒ අනුව ගිනිගත් හේන බෝගල් කන්ද නිකතන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනී නැමැති 38 හැවිරිදි තිදරු මව විදුහල්පතිවරයාට මේ දැනුම් දීම කර ඇති අතර ඇය උපතින්ම දෘශ්‍යාබාධිත කාන්තාවක්. හැටන් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිටි ඇයගේ සැමියා මීට වසර 2කට පමණ පෙර හිස මතට ගලක් පෙරලීමෙන් මිය ගොස් ඇතැයිද මේ ලිපිය සඳහන් කරලා තියෙනවා. තමන් පදිංචි නිවස සැමියා සේවය කරන පෞද්ගලික ආයතනයෙන් ඉදිකර දුන් බවත් අසල්වාසීන්ගේ සහ නෑහිතවතුන්ගෙන් ලැබෙන සහයෝගයෙන් සහ රජයෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරයෙන් තම දියණියන් දෙදෙනා සහ පුතු රැක බලාගෙන දැඩි ආර්ථික අපහසුතා මැද පාසල් යවන බවද නිරෝෂා ප්‍රියංගනී විදුහල්පතිවරයාට යොමු කරන ලිපියේ සඳහන් කරනවා. ඇයගේ වැඩිමහල් දියණිය ගිනිගත් හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වෙනි ශ්‍රේණිය අධ්‍යාපනය ලබන අතර ඇයගේ අනෙක් දරු දෙදෙනා ගිනිගත් හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබනවා. එම දරුවන්ට පාසල් කාලයේදී විදුහල් ගුරුවරුන් විසින් ආහාර පාන දෙන්න ලැබුණ නමුත් එය තාවකාලික විසඳුමක් නිසා ඔවුන්ගේ පාසල් දිවිය රැක බලා ගැනීම කිසියම් අයෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය ඔවුන්ට ලබා දෙන විශාල උපකාරයක් වනු ඇතැයි විදුහල්පති උපුල් ඉන්ද්‍රචිත් මහත්මයා ප්‍රකාශ කරනවා. විවෘත ආරාධනයක් කෙනෙක් ඉන්නවා නම් පින කැමති දන් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ දරුවන් වෙනුවෙන් පිහිට වෙන මේ වගේ බොහෝ දෙනෙක් මේ රටේ ඉන්නවා. ඒ අය වෙනුවෙන් පිහිට වෙන්න කියන ඉල්ලීමක් කරනවා. මේ සටහනේ විදුහල්පතිවරයාගේ එවැනි ඉල්ලීමකුත් වාර්තා කර තිබෙනවා ලංකාදීප පුවත්පතේ. අපි යනවා ඩේලි මිරර් පුවත්පතට. ඔබ සඳහන් කරේ මවක් සහ දරු දෙදෙනෙක් සම්බන්ධ කාරණාවක්. නමුත් මේ තියෙන්නේ මවක් සහ දරුවෝ 8 දෙනෙක් පිළිබඳ කාරණාවක්. Children dump elderly mother obtained her consent to sell her properties at knife point. මේ තමන්ගේ වයස අවුරුදු 76ක් වෙච්ච මවට මේ දරුවෝ 8 දෙනෙක් ඉන්න මවක් ඇයට පිහියක් පෙන්නලත් ඇයගේ තියෙන සියලුම දේ විකුණන්නට කියලා බල කරලා ඊට පස්සේ ඇව ගෙනත් දාලා තිබෙනවා මේ විදිහට වැලි කන්ද සෙවන පිටිය ටැංකිය අසලට තමයි මේ මවව ගෙනත් දාලා තියෙන්නේ. මෙහෙම දරුවොත් ඉන්නවද කියලා අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. මොකද අම්මා කෙනෙක් දරුවෝ ගැන එකතකින් දුක් වෙනකොට මේ වගේම දුක් විඳලා තමන්ගේ දරුවෝ හදපු මවකට තමයි මෙවැනි ඉරණමක් අත් වෙලා තිබෙන්නේ මේ ඩේලි මිරර් පුවත්පතේ වාර්තාව. ඊළඟට අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව මේ ප්‍රධාන ප්‍රතිශේෂ පාඨයේ සඳහන් වෙලා තිබෙන්නේ assistant principal arrested for molesting minor suspect attached to a leading boys school in Colombo. ප්‍රධාන පෙළේ පාසලක උගන්වන එහෙමත් නැත්නම් සහකාර විදුහල්පතිවරයෙක් බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ටියුෂන් දෙන අතර වාරයේදී වයස අවුරුදු 15ක පමණ දරුවෙකුට ලිංගික අපයෝජන කළායයි කියලා
කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ දරුවා වරින් වර වැළඳගෙන තිබෙනවා. මේ ආදී කාරණා කිහිපයක්ම වාර්තා වෙලා තිබෙනවා. ඉතින් සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රතිශේෂ පාඨය දැන් කාලෙදී ගෑනු ළමයි විතරක් නෙමෙයි චාමර පිරිමි ළමයිනුත් විශේෂයෙන්ම ආරක්ෂා කර ගන්නට කියලා අපි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඊළඟට අපි යනවා Daily News පුවත්පතේ. Daily News පුවත්පතේ ඡායාරූපයක් සමග පළ වෙලා තිබෙන වාර්තාව World Health Awards for Sri Lanka. ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සම්මාන දෙකක් ලැබිලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමිය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය තමයි මේ සම්මාන ලබාගෙන තිබෙන්නේ. පසුගියදා ඡායාරූපයක් සමග මේ පළ වෙලා තිබෙනවා. ඉතින් මේ රුබෙල්ලා ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ HIV වෛරසය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම කියන මේ කාරණා දෙක බොහොම හොඳින් ලංකාව සමත් වෙලා තිබෙනවා මර්ධනය කරන්නට. ඉතින් ඒ සම්බන්ධව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය මේ විශේෂ සම්මාන දෙක පිරිනමා තිබෙන්නේ. ඒ කාරණය අද දවසේදී දිනමින පුවත්පතේත් වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට ජගත් සම්මාන දෙකක් මවගෙන් දරුවාට HIV සම්ප්‍රේෂණය වීම තුරන් කළ රටක් සහ රුබෙල්ලා වෛරසයෙන් තොර රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිගනිමින් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ සම්මාන දෙක ශ්‍රී ලංකා සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට පිරිනමා තිබෙන්නේ. අප හිස නමාචාර කරනවා මේ රටේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට දැවැන්ත කාර්යභාරයක් ඔවුන් මේ වන විට සිදු කරමින් පවතින නිසාවෙන්. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා අද දවසේදී මව්බිම පුවත්පතේ වාර්තාවට. ඒ තමයි පාස්කු ඉරුදු වෙන ප්‍රහාරය සම්බන්ධ කොමිසමේ සිදුවෙච්චා වූ අකටයුතුකමක් පිළිබඳ. පාසු කොමිසමේදී ඥානසාර හිමිගේ සාක්කි ජමයිතුල් උලමා උපලේකම් හොරෙන් පටිගත කරලා ජංගම දුරකථනයේ සභාශාලාවට ගෙනියන්න නීතිඥයාගෙන් උදව් කියලායි වාර්තා කරන්නේ. මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට අද එය පත්ව තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මැද්දේ ක්‍රියාත්මක වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියෝ සාක්ෂි දෙන අවස්ථාවේ නීති විරෝධීව ජංගම දුරකථනයක් මගින් රහසිගතව පටගිත කරමින් සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානයේ උපලේකම්වරයා සහ ඔහුගේ නීතිඥයා කොමිසමට අපහසු කිරීමේ චෝදනාව මත ඉදිරි නීතිමය කටයුතු සඳහා අභියාචන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නයි එම කොමිසමේ සභාපති විනිසුරු ජනක් ද සිල්වා මහතා ඊයේ දැනුම් දී තිබෙනවා. කොමිසම ඇතුළට ඇවිල්ලා මෙහෙම හැසිරෙනවා නම් ඉතින් වෙන දේවල් ගැන මොන කතාවද? ඒ නිසා මේවට අදාළ වුණු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යුතු දැඩි ආරක්ෂාවක් මැද ක්‍රියාත්මක වන තැනකට මෙහෙම ගිහිල්ලා මේ කොමිසම් වලට මේ කරන අගෞරවයත් ඉතාමත් මෙහෙරියෙන්ම මේවට අදාළව ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතුයි. අපි යනවා The Island පුවත්පතට. The Island පුවත්පතේ වාර්තාව lapses keep surfacing in intelligence bodies. මේ පාස්කු ඉරුදුන ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිසම හමුවේදී ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා තමයි සඳහන් කරන්නේ. විදේශ රටවල SIM කාඩ් පත් යොදා ගනිමින් තොරතුරු හුවමාරු කරගෙන තිබෙනවා මේ බෝම්බ කරුවන් විසින්. ඒ පිළිබඳ වාර්තාවක් Tamanට ලැබුණේ නැති බව තමයි සිසිර මෙන්ඩිස් මහතා සඳහන් කරන්නේ. ඒ සමගම අපි යනවා සිලෝන් ටුඩේ පුවත්පතට. සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තාව දැන් අපි දන්නවා මේ නැවක් ගිනිගත්තා කියන කාරණාව මුහුදු සීමාව ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල. ඉතින් දැන් ඒ ගින්න මැඩ පවත්වලා තිබෙනවා. ඒ පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා මෙන්න මේ විදිහට Navy engineers to repair damage on oil tank. මේ වන විට නාවික හමුදාවේ අපේ සෙබළුන් විසින් ත්‍රිකුණාමලය ආසන්නයේදී මේ නැවේ අලුත් වැඩියා කටයුතු සිදු කරමින් තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. 25 දෙනෙකු පමණ මේ සඳහා ඉංජිනේරුවරුන් සහභාගී වෙනවා. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙලා අපි හිතනවා මේ නැව යලිත් වතාවක් ගමන් ආරම්භ කරන්නට හැකි තත්වයට පත් වේවි කියලා. හොඳයි. මෙතනදී විශේෂයෙන්ම පරිසර විනාශය පිළිබඳ දැවැන්ත කතාබහක් තිබෙනවා. අද අරුණ පුවත්පතේ වාර්තාව නැවේ තෙල් කාන්දුවෙන් සාගර කලාපය දූෂණය වන ඉඩ කියලායි සටහන තිබෙන්නේ. සාල්්‍ය කුමාර ගුණසේකරගේ වාර්තාව නැවේ තෙල් කාන්දුවෙන් සාගර කලාපය දූෂණය වන හැඩ. අද අපිට මේ සම්බන්ධයෙන් සවිස්තර කතාවකට යන්නට පුළුවන්. අයිබෝන් සුබ දවසක් ඇතුළතදී අපි මේ කතා කරන්නේ සමුද්‍රීය ආරක්ෂාව, පරිසරය, ඒ වගේම මේ තෙල් නැව හා සම්බන්ධයෙන් වුණු කතාව පිළිබඳ. යනු ඉන්දියානු සාගර කලාපයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පිට වූ තෙල් නිසා මෙරට සාගර කලාපයට අවධානමක් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ප්‍රකාශ කළේ. නැවාශිත මුහුදු කලාපයෙන් ලබාගත් ජල සාම්පල් රජයේ රස පරීක්ෂකවරයාට බාර දීමට සමුද්‍රීය පරිසර අධිකාරිය ඊයේ කටයුතු කරන ලැබුවා. ඒකේ වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිතයි. මේ සියලු දේ පිළිබඳව අද අපිට කතා කරන්න පුළුවන්. ආයිබෝන් සුබ දවසක් කතා බහ ඇතුළතදී. ඒත් එක්කම අපි අතුල් පිටු සහ කාටුන් වාර්තාවලටත් යන්නම්. ඉක්මනින්ම දිවයින පුවත්පතේ අතුල් පිටුව උපුටා ගන්නවා. ඒක අපි අර කතා කරපු ගව ඝාතනය සම්බන්ධ කතාවට බොහොම හොඳින් කතාවක්. ඒ නිසා හරක් ගවයින්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම කතා කරන අපිට අමතක වෙච්ච තව කතා ටිකක් තියෙනවා. දිවයින කතුවැකිය ගව ඝාතනය තහනම් කරනු පිණිස අගමැති මහින්ද රාජපක්ෂ ගන්නා උත්සාහය ගැන ඊයේ මේ තීරුව ඔස්සේ සාකච්ඡා කරන ලදී. නන්දි නැමැති දිව්‍යමය ගවයෙක් දෙව්ලොව වෙසෙත් මේ ගවතේ මේ සිතූ පැතූ සම්පත් දෙත් හින්දුවරු මේ ගවයා අදහන බැවින් හරක්මක් නොකති. ලොව ගවයා අදහන බැවින් මේ කියන ආගමික වතාවත් ක්‍රියාත්මක කරද්දී එකම හින්දු රාජ්‍ය වන නේපාලයේ ජනයාද
එළගවයන්ට පුද පූජා පවත්වා මීහරක් මස් අනුගව කරති. මේ ගැනත් කතා කර තිබෙනවා ඊයේ දවසේදී. වසර 2012 වාර්තාවලට අනුව කිරි එළදෙන්නු 12,35,535ක් මීදෙනුන් 4,14,630ක් ලංකාවේ වාසය කරනවා. පහුගිය අවුරුදු 8 ඇතුලේ මේ සියලු දෙනා මරාගෙන කන ලද බැවින් දැන් සිටින්නේ අලුත්ම හරක් සෙට් එකකි. ඒ අනුව ශ්‍රී ලංකාවට කිරි ගවයන් මහත්සේ අවශ්‍යය. වසර 2012 ගණන් හිලව් වලට අනුව මෙරට නිෂ්පාදනය කෙරුණු එළකිරි ප්‍රමාණය ලීටර් 10,336කි. එහෙත් රටේ සම්පූර්ණ එළකිරි අවශ්‍යතාව සන්තෘප්ත කිරීමට කිලෝලීටර් බිලියනයක් නිපදවීම අත්‍යවශ්‍යයි. සාමාන්‍යයෙන් එළදෙනක් සිය ජීවිත කාලයේදී 5 වතාවක් පැටවුන් දමයි. එනම් ඒ ජීවිත කාලය තුලදී 5 වතාවක් රටට කිරි ලබා දෙයි. මෙසේ කිරි ලබා දීමෙන් පසු කිරි ගොවියාට ඇගෙන් තවදුරටත් වැඩක් නැති බැවින් ඇය මසට මරුණු පිණිස මස් කඩේට විකුණුන් ලබයි. මස් මඩුවල සිටින්නේ ගව ඝාතකයින් අන්‍ය ජාතිකයින් පමණක් යයි ඔබ සිතනවාද? අන්‍ය ජාතිකින් පමණක් නොව සිංහලයෝද මස් මඩු තුල හරක් මරති. මේ මිනිසුන් හරකුන් මරන්නේ අමු තිරසුරුන් හැටියට ක්‍රියා කරමිනි. මේ රටේ නීතියට අනුව එළදෙනුන් මැරීම තහනම්ය. පසු පැටවුන් මැරීම තහනම්ය. හැබැයි අද වෙද්දී වසු පැටවුන්ගේ මසට විශාල ඉල්ලුමක් ඇති බැවින් ඒ සතුන් හොරෙන් ඝාතනය කරනු ලැබේ. බහු මස් ලෙස මේවා ප්‍රසිද්ධය. හරක් මස් කිලෝවක් රුපියල් 1300ක් වන විටදී බහු පැටවුන්ගේ මස් කිලෝවක් රුපියල් 5000කි. මේක තමයි ඛේදවාචකය. මේ රටේ ආගම දහම ගැන කතා කරන රටේ ආගමික වශයෙන් සිංහල දෙමළ මුස්ලිම් විදිහට නෙමෙයි මේ කොයි කවුරුත් මස් මරනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ කතුවැකිය තුලින් අපුරු සටහන ගෙනින්න අපිට අමතක වෙච්ච බොහෝ දේවල් තිබෙනවා. මේ දේවල් නිවැරදි කර යුතුයි කියන තැනකයි කතා කරන්නේ. අවසාන වශයෙන් කාටුන් දෙකක් උපුටා ගන්නවා. දිවි නෝකයි තත්ත්වයේ කාටුනේ මුලින්ම මත්වටලන්න ගිය විටදී අටලුගම ගැහුවා පොලිසියට උන් පෙරලගෙන බිම කැමරාවලත් සටහන් වුණි කරුණ මෙම නීතිය කරන හැටි දැකගමු සැමට සම කියන වාර්තාව අද දිවයිනෙන් කියද්දී අපි අද පුවත්පතේ ෆ්‍රයිඩේ බුලට් වලින් කතාව හමාර කරනවා. යා යුතු යයි කිව් අය කොළ ගහේ නොමැති යනවා පාර්ලිමේන්තු සහයෙන් උන්ගේ රැහේ. දැන් උන් උත්තරීතර යන නමට වැහේ තේරුම් ගන්න බෑ රට යනවාද කොහේ. මේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා දියුරුම් දීම පිළිබඳයි මේ කාටුනේ. හොඳයි ඒ සමග අපි සූදානම් ආයුබෝවන් සුබ දවසක් තුලින් ඔබෙන් සමුගන්නට පත්තරවල විස්තර වලින් අපි ඔබට ආරාධනා කරනවා සාකච්ඡාව සම්පූර්ණ රැඳී සිටින්නට කියලා. මා ඔබෙන් සමුගත් අච්චාමර රැඳී සිටිවි සාකච්ඡාවත් සමග. ආයුබෝවන්.